समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්ඛවේ භික්ඛු දුක්ඛං ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා දුක්ඛා අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. වාසනාවන්ත සදහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසමින් සිත නිවන බුදුබණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවක වන ඔබට අපි මේ වසර ආරම්භයේදීම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවයි සාකච්ඡා කරන්නට යෙදුනේ. අද අපි සූදානම් වෙන්නේ චතුසත්‍ය කොටස, නැතිනම් චතුරාර්ය සත්‍ය කොටස, ධම්මානුපස්සනාවේ චතුසත්‍ය කොටස සාකච්ඡා කරන්නටයි. පිනතුනි, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ධම්මානුපස්සී වන්නේ කොහොමද? එසේත් නැතිනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද
අපි හැමදාම සාදු සාදු කියා ප්‍රාර්ථනා කරන ඒ වගේම මොනයම් හෝ පින් දහම් කරලා හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේහි පවතින ධර්මතාවය කුමක්ද? එහි ධර්මතාවයේ යම් කෙනෙක් නුවණින් දකින්නේ නම් එයා උතුම් සත්‍ය අවබෝධය කරනවා නිසකයෙන්ම. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරං භික්ඛවේ භික්ඛු නැවත මහණෙනි භික්ෂුව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධම්මානුපස්සී වන්න මොනව පිළිබඳවද? චතුසු අරිය සත්‍යේසු මේ ලොව පවතින ආර්ය සත්‍ය හතර පිළිබඳව. කතංච පන භික්ඛවේ භික්ඛු කොහොමද මහණෙනි මේ ධර්මානුපස්සී වන්නේ? චතුසු අරිය සත්‍යේසු මේ ලොව පවතින ආර්ය සත්‍ය හතර පිළිබඳව කොහොමද අපි ධම්මානුපස්සී වන්නේ? භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් කාරුණිකද බලන්න. උන්වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව පිළිබඳව ඔබ ධම්මානුපස්සී විය යුතුයි. ඒ විය යුත්තේ කෙසේදැයි නැවත උන්වහන්සේ විස්තර වශයෙන් දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛු මිහිදි මහණෙනි භික්ෂුව ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මෙතන මේ යථා භූතං කියන වචනේ විශේෂයි වැදගත්. යථා භූතං කියලා කියන්නේ පින්නතුනි තියෙන විදිහටම පවතින විදිහටම පවත්නා ස්වභාවයෙන්ම කියන අර්ථයයි. ඉදං දුක්ඛන්ති මේ දුකක් යථා භූතං පජානාති දැනගෙන සිටිනවා. මේ ජීවිතේම දුකක්, මේ ජීවිතේම දුකක් බව දැනගෙන සිටීමෙන් ඒ දුකට අපට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති නුවණින් විමසා තේරුම් ගත යුතුයි. අයං දුක්ඛ සමුදයෝති මේ දුකෙහි හට ගැනීමයි. දුක හටගන්නේ කොහොමද? යථා භූතං පජානාති පවත්නා හැටියෙන්ම හටගන්න ස්වභාවයෙන්ම තේරුම් ගන්නවා. දුක කුමක්ද? දුකෙහි පැවැත්මෙහි ස්වභාවය කුමක්ද? දුක හටගන්න ස්වභාවය කුමක්ද? ඒ ස්වභාවය අපිට වෙනස් කරන්නට බෑ. දුක වෙනස් කරන්නට අපි නොඑක් දේවල් ජීවිතේ කරනවා. බලන්න පින්නතුනි වාඩි වී සිටින ඉරියව්ව පවා ඔබ වෙනස් කරන්නේ දුකින් මිදීම පිණිසයි. වේදනාවන් දැනෙනකොට දුක දැනෙනකොට අපි ප්‍රතිචාර දක්වනවා. එසේ ප්‍රතිචාර දක්වමින් අපි දුකින් මිදීමට වීරිය කරනවා. ගොඩාක් සත්වයෝ ගොඩාක් කෙලෙස් සහිත ලෝකයේ දුකින්ම දුක නැති කරන්නට නැතිනම් දුක මත පිහිටන සත්වයා ඒ දුක නැති කරන්න සැපය කියලා එකක් හොයන්න වීරිය කරනවා. නමුත් පින්නතුනි උපදින්නේම දුකම බව. අයං දුක්ඛ සමුදයෝති මේ දුකේ හට ගැනීමයි යථා භූතං පජානාති නිවරදිව තේරුම් ගන්නවා. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති දුක නිරුද්ධ කරන්නේ දුක නැති කරන්නේ කොහොමද? අපි දුක නැති කරන්නට එහෙමත් නැතිනම් දුක නැති කිරීමේ මාවත හැටියට තවත් දුක් සමුදායක් රැස් කරනවා. සමහර වෙලාවට කෙනෙකුට දොස් කියලා දෝෂාරෝපණය කරලා අපේ චිත්ත පීඩාවන් අඩු කරගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ වගේම සමහර විට සමහර කෙනෙක්ට නොඑක් විදිහෙන් නිନ୍ଦා අපහාස කරලා අපි සැනසෙන්න උත්සාහ කරනවා. සමහර විට පින්නතුනි තමන්ගේ නිවසියන් නිවසින් එළියට දාලා තමන් සමහරට ඒ දෙමව්පියන් වෙන්න පුළුවන් තමන් සැනසෙන්න උත්සාහ කරනවා. පින්නතුනි එලෙසින් තම මව්පියන් ඥාති හිතයිශීන් තමන් ළඟින් ඉවත් කළොත් මට සතුට තියෙනවා මට සැනසීම තියෙනවා කියලා දුක හොයන්න අපි මේ ලෞකික ලෝකේ උත්සාහවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දුක නිරෝධය කරන යථාවාදී යථාර්ථවත් වූ මාවත පෙන්වා දී තිබෙනවා. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති මේ දුක්ඛ නිරෝධයයි කියලා භාග්‍යවතුන් වහන්සේ මාවතක් පෙන්වනවා. ඒක එලෙසම පවතිනවා. ඒ ලෝකයේ පවතින ධර්මතාවයක්. ඒ ලෝකයේ ස්වභාවයයි. අන්න ඒ ස්වභාවය දිහා නුවණින් බලන්න විමසන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති
ඒ විතරක් නෙවෙයි මේ දුක නිරෝධ කරන මාවතක් භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වා වදාලා. දුක නිරෝධය කියලා කියන්නේ මේ දුක් නිරෝධය කරන මාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම තුලිනුයි පින්නතුනේ අපිට දුක්ඛ නිරෝධය කර හැකි වන්නේ. එhmenan අපි මෙන්න මේ දුක් නිරෝධය සඳහා මාවතත් ඒ වගේම දුක් නිරෝධයත් ඒ වගේම දුකෙහි සමුදයත් දුකේ හට ගැනීමත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාවතත් අපි නුවණින් විමසමු, අවබෝධ කරගනිමු, තේරුම් ගනිමු. එවිට පින්නතුනි අපිට සංසාර විමුක්තිය කරා යන්නට අවශ්‍ය මාවත සකස් වෙනවා. එනිසා අපි මේවා වෙන වෙනම කොටස් වශයෙන් සාකච්ඡා කරමින් මේ දේශනා පෙළ ඔස්සේ මේ චතු සත්‍ය කොටස එහෙමත් නැතිනම් චතුරාර්ය සත්‍ය කොටස පිළිබඳව අපි අවබෝධයක් ලබන්නට මේ දේශනා පෙළ ඔස්සේ උත්සාහයක යෙදෙමු. පිනතුනි භාග්‍යවතුන් වහන්සේ දැන් දුකට හේතුව දුක්ඛ නැති කිරීම, දුක නැති කිරීමේ මාවත පිළිබඳව යථාභූතං පජානාති, තියෙන විදිහටම පවතින විදිහටම දකින්නයි දේශනා කළේ. ඊළඟට උන්වහන්සේ මේ දුක කියන්නේ කුමක්ද කියලා විස්තර කරනවා. කතංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. හොඳයි. අපට දුක තේරුම් ගන්න නම් දුක කුමක්දයි තේරුම් ගත යුතුව පවතිනවා. කතංච කොහොමද මහණෙනි කතංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. කොහොමද මහණෙනි දුක්ඛාරිය සත්‍ය? මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ කුමක්ද? ප්‍රශ්නයක්. කුමක්ද දුක්ඛාරිය සත්‍ය? දුක උපදිනවා, මේක ඇත්තක්, මේක යථාර්ථයක්. දුක කියලා කියන්නේ කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ පරිදි අපි අවබෝධ කරගන්නට උත්සාහ කරමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා. ජාතිපි දුක්ඛා ඉපදීම දුකක්. ඔබ ඉපදීම කියලා හිතන්නේ මව් කුසින් ලොවට පහළ වීමයි, ලොවෙහි ඉපදීමයි. එයත් දුකක්. ඉන් පස්සේ පින්නතුනි ක්ෂණයක් පාසා සත්වයා ඉපදෙමින් මැරෙනවා, මැරෙමින් ඉපදෙනවා. බලන්න ඔබ එදා මව් කුසින් බිහි වෙච්ච විදිහටම ඉන්නවද කියලා. ඒ හිටිය කෙනා මැරුණා, නැවත කෙනෙක් ඉපදුනා. මෙන්න මේ ජාති දුක හැම මොහොතකම හැම ක්ෂණයකම අපට පවතින දුකක් පින්නතුනි. ජාතිපි දුක්ඛා. ජාති දුක, ඉපදීමේ දුක. අපි බාලවියේ ඉඳලා තාරුණ්‍යයටපත් වෙනකොට මුලාවෙන් සිටින සත්වයාට හිතනවා දැන් නම් මගේ ජීවිතේ බොහොම සුව පහසු ජීවිතයක්. ඒ තාරුණ්‍යයේ සිට මැදිවියට එනකොට තමන්ගේ ජීවිතේ යම් යම් ඌනතාවයන් හට ගන්න බව වැටහෙනවා. මැදිවියේ සිට මහලු වියට එනකොට ඇවිද්ද කෙනා ඇවිද ගන්න බැරි වෙනකොට, වාඩි වෙච්ච කෙනාට නැගිට ගන්න බැරි වෙනකොට, පෙර තිබුණු හයිය නැති වෙනකොට අපි ඔන්න ඔය ටිකටයි දුක් වෙන්නේ. නමුත් ඔය දුක පින්නතුනි බාල කාලයේ සිට තාරුණ්‍යයට එළඹෙන කොටත්, තාරුණ්‍යයේ සිට මැදිවියට එළඹෙන කොටත්, මැදිවියේ සිට මහලු වියට එළඹෙන විටත් කියන මේ හැම තැනකම ක්ෂණයක් පාසා පැවතිච්ච දුකයි. ඒ දුක අපිට එකතු වෙලා මහලු වුණා, ඇවිද ගන්න බෑ, නැගිට ගන්න බෑ, ඇහෙන්නේ නෑ, පෙනෙන්නේ නෑ, දැනෙන්නේ නෑ කියන තත්වයටපත් වුණාට පස්සේ තමයි අපිට දුකක් බවට පත් වෙන්නේ. එහෙම නැතිව පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ජාතිය දුකයි, ඉපදීම දුකයි. ඊළඟට ඉපදීම නිසා ජරාපි දුක්ඛා, දිරීම වෙනවා. ඉපදීම වෙන්න පවතින දේ දිරන්න ඕන, පවතින දේ නැති වෙන්න ඕන. එහෙමනම් ජරාපි දුක්ඛා, නිතරම පින්නතුනි ජරාවටපත් වෙනවා, දිරනවා. ඒ දිරීම දුකයි. මේ දිරන්නේ කුමක්ද? ඔබ ප්‍රියයි, මනාපයි, ස්ථයි, කාන්තයි කියලා
අල්ලගෙන සිටින මේ ජීවිතයයි. මේන් අදහස් කරන්නේ පින්නතුනි වැඩක් නෑ මේ ජීවිතය ඉපදීම මැරීම මරණයට පත්වීමත් එක්ක පවතිනවයි කියලා පීඩාවට අසහනයට අප්‍රුප්තියට පත්වීම නෙවෙයි. පවතින ස්වභාවයේ යථාභූතං පජානාති. තියෙන විදිහට තේරුම් ගත්තාම තියෙන්නේ මෙච්චරයි තියෙන ස්වභාවයයි මේ තියෙන රටාවයි ස්වභාවයයි තේරුම් ගත්තාම අපිට දුකින් මිදීමේ මාවතක් හෙළි වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ජරාපි දුක්ඛා දිරීම දුකක්. ඊළඟට බලන්න පින්නතුනි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ රෝග හට ගන්නවා. රෝග හට ගන්නවා. නොඑක් විදිහේ රෝගයන් මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන නොඑක් විදිහෙන් හට ගන්නවා. මේ සිරුරෙහි උකුණු මකුණු මදුරු ආදී සතුන් විදින විට පවා අපිට ඇති වෙන්නේ රෝගී බවක්, දුකක්, පීඩාවක්, අප්‍රුප්තියක්. එහෙමනම් පිනතුනි ඒ කිසිවකකින් වැළකුණත් මේ සිරුර අභ්‍යන්තරයෙන් උපදින විවිධ රෝග පීඩා ආදී තියෙනවා. ඒක දුකක් අපිට. ඒ වගේම මරණම්පි දුක්ඛං මරණය දුකක්. මරණය කියන එක සම්මුති මරණය පමණක් නෙවෙයි. මේ ක්ෂණයෙත් ඔබ මැරෙනවා. මේ ක්ෂණයෙත් ඔබ උපදිනවා. ක්ෂණයක් පාසා මැරෙන උපදින සත්වයා සම්මුති මරණයේදී පමණක් දුක් වීම නොව මා හැම මොහොතකම හැම ක්ෂණයකම වයස්ගත වෙන කෙනෙක්. මා හැම මොහොතකම හැම ක්ෂණයකම මරණයට ලං වෙන කෙනෙක්. මරණය කියන සම්මුතියට එකතු වෙන කෙනෙක්. මේ මොහොතේ ඒ සඳහා මම ක්ෂණයක් පාසා මැරමින් ඉපදෙමින් පවතිනවා. මෙන්න මෙහෙම යථාර්ථවත්ව දකින්න. මේක තමන් තුළ පවතින ස්වභාවයයි. මේකට ಜಾති, ආගම්, කුලමල, උස් පහත් කිසිදු ભેදයක් නැහැ. ධනවත්, බලවත් කිසිදු ભેදයක් නැහැ. උපන් හැම සත්වයකටම පවතින දුකයි භාග්‍යතුන් වහන්සේ මෙලෙසින් පෙන්වා වදාළේ. ඊළඟට ශෝක බලන්න පින්නතුනි ශෝකය කොච්චර උපදිනවද දවසකට. මේ ශෝකය පහ කර ගන්න අපි විවිධාකාර වැඩපිළිවෙළවල් ජීවිතේ ක්‍රියාත්මක කරනවා. විනෝද වීම සඳහා, ඒවා යටපත් කිරීම සඳහා, ඒවා නැති කර ගැනීම සඳහා මේ ව්‍යාධි රෝග පීඩා වලින් වැළකීම සඳහා අපි කරන හැම ක්‍රියාවක්ම පින්නතුනි తాවකාලිකයි. අපි තෘප්තියක් ලබන්නට කියා සිතා නොඑක් විදිහෙන් විනෝදාස්වාදයන් ලබනවා. හැබැයි යථාර්ථයෙන් තේරුම් නොගන්නා තැන ඒ කිසිවකගෙන් අපිට සැනසෙල්ලක් නොවන බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් මේ ජීවිතේ ශෝකය ඊළඟට පරිදේව කියලා කියන්නේ පින්වතුනි වැළපීම. සමහර වෙලාවට ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් සිදුවෙන හේතු සාධක මුල් කරගෙන නැවත අපි කියන මොකට කියවා දුක් වෙනවා. කියවා වැළපෙනවා. පෙරවෙච්ච කාරණයක් කියමින් දුකටපත් වෙනවා. අනේ මට මෙහෙම වුණා. අනේ මගේ ජීවිතේට වෙච්ච දෙයක්. මේ විදිහෙන් වැළපෙනවා. එසේ නොවැළපී සිටින තැනදීම හොඳින් සිහිනුවණින් සිට ගන්න පින්නතුනි. ජීවිතයට අර්ථයක් දෙන්නට පුළුවන්. ශෝකය, පරිදේවය, වැළපීම. මේක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් කියවා දුක් වෙනවා කියලා කියන්නේ. පෙරවෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල්, අතීත අනාගත වශයෙන් බර ඔරුවට අරගෙන කියවා දුක් වෙනවා. ඕක අපි මේ ලෝකයේ ධර්මතාවයක්. පරිදේව, ශෝක, පරිදේව. දුක්ඛ, කායික දුක. දුක්ඛ කියලා කිව්වේ මෙතනදී කායික දුක. කොච්චර මේ කයෙහි දුක් උපදිනවද? උකුණුවෙක් මදුරුවෙක් කෑවත් කොච්චර දුකක්ද? අතපය ටිකක් සීරෙනකොට, ඒ වගේම අතපයේ වේදනාවන් හට ගන්නකොට, හිසෙහි වේදනාවන් හට ගන්නකොට, කනෙහි වේදනාවන් හට ගන්නකොට, දතෙහි වේදනාවන් හට ගන්නකොට, මුඛයෙහි වේදනාවන් හට ගන්නකොට, බෙල්ලෙහි වේදනාවන් හට ගන්නකොට, දෙයතෙහි වේදනාවන් හට ගන්නකොට, මෙලෙසින් මුළු සිරුරෙහිම විවිධාකාරයෙන් වේදනාවන් හට ගන්නවා. එතකොට පින්නතුනේ කායික දුක. අනේ මගේ දතෙහි වේදනාවයි කොච්චර
මේ කයක් දරන හැමෝම ඔය දුක් මුසු වදන් භාවිතා කරනවා. කායික දුක නුවණින් තේරුම් ගනිමු. ඊළඟට අපි පින්නතේ මේ එකින් එක පිළිබඳව නැවත විස්තර කරන නිසා තාම කෙටියෙන් මේ දේශනාව තුළ මේ කාරණාවන් අපි විස්තර වශයෙන් කියන්නේ. ඊළඟට දෝමනස්ස මේ කියන්නේ කොහොමද? ඉස්සලා අපි කිව්වේ කායික දුක. දෝමනස්ස දුක පින්නතුනේ මානසික දුකයි. අපි කියන්නේ එල්ලගෙන ඉන්නවා කියලා. අපි සම්මුතියදී කියන්නේ එහෙමයි. එයා ලෙඩෙක් නෙවෙයි. කායික ලෙඩෙක් නෙවෙයි. හැබැයි එයා නිතර කල්පනා කරනවා. බලාගත් අත බලාගෙන විවිධ දේවල් පිළිබඳ සිහි කරනවා. කල්පනා කරනවා. සමහර වෙලාවට බලාගෙන ඉන්න දිස බලාගෙනම ඇස් වලින් කඳුළු ගලාගෙන යනවා. මානසිකව ඇති වෙච්ච දුක් අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන් තමන්ගේ දුක දෝමනස්සය. දැන් අපි කතා කළා ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස. එහෙනම් දෝමනස්ස කියලා කියන්නේ මේ මානසික දුකයි. කොච්චර මානසික දුක් තියෙනවද පින්නතුනි? අපි යම් කෙනෙක්ගෙන් විමසන්න පටන් ගත්තොත් දවසක් එළි වෙනකන් කිව්වත් දුක නිමා වෙන්නේ නැහැ. ලෝකේ හැම සත්වයකගේම ස්වභාවය මෙයයි. දෝමනස්ස කායික දුක අර මා මුලින් සඳහන් කළා වගේ හිසේ සිට දෙපතුල් දක්වා තියෙනවා වගේ දෝමනස්ස දුක පින්නතුනි මුළු ජීවිතේ පුරාම පවතිනවා. මානසික දුක ඇති වෙනවා. තමන් කරන කටයුතු, තමන්ගේ හිත මිත්‍රයන්, තමන් ළඟින් සිටින අය නිසා, තමන් ජීවත් වෙන ස්ථානය නිසා නොඑක් විදිහෙන් දුක ඇති වෙනවා. ඒකට අපි කියනවා මානසික දුක කියලා. බලන්න පින්නතුනි මේ දුකයි, මේ දුක්ඛ සත්‍ය, මේවා ඇත්තයි, මේවා ලෝකේ පවතින ස්වභාවයයි. දෝමනස්ස ඊළඟට පින්නතුනි උපායාසාපි දුක්ඛ. ඒ කියන්නේ දුකින් සුසුම් හෙලීම. උපායාසය කියලා කියන්නේ දුකින් සුසුම් හෙලීම. සමහරට ඔබ හුස්ම ගන්න හඬ ඇහෙනවා. ඒ දුක් මුසු සුසුමක් කියලා ලොවට දැනෙනවා. වටා සිටින අයට දැනෙනවා. උපායාසාපි දුක්ඛ. දුකින් සුසුම් හෙලීම. බලන්න පින්නතුනි අපි හැම කොච්චරනම් ඉහළට ගන්න හුස්ම පහළට හෙලන්නේ මහා දුකකින්. අනේ අපොයි අපේ වචන ඒ සමග හෙළන දුක උපායාස දුකයි. නැද්ද ඒ දුක? ජීවිතේ හැම මොහොතකම, හැම ක්ෂණයකම මේ දුකද මුසු වී පවතිනවා. විටින් විට බලන්න ස්මතු වෙන අවස්ථාවේ දුකින් සුසුම් හෙලීම අපිට සඳහන් කරන්න පුළුවන්. හැබැයි ওই සුසුම් හෙලීම අපිට ප්‍රකට වෙන අවස්ථා වුණාට උපායාස නිතරම මේ ජීවිතේ පවතිනවා. ඊළඟට පින්නතුනේ දැන් අපි තේරුම් ගත්තා මේ දුක කියලා කියන්නේ මොකක්ද? යථාර්ථවත්ව පිහිටපු මේකට ಜಾති. දැන් ඔය කිව්ව කාරණාවලට බලන්න පින්නතුනේ හැම සත්වයකටම තිරිසංගත සත්වයාගේ ඉඳලා දිව්‍ය තලවල දෙවියන් දක්වා මේ ලෝකේ සත්වයාගේ ස්වභාවය මෙයයි. කොයිතරම් දුකක්ද පින්නතුනේ. එහෙම හිතනකොට තිරිසංගත ලෝකයට මේ ගැන හිතන්නවත් සිතුවිලි මාත්‍රයක්වත් ඇති කරගන්න පුළුවන්ද? බෑ. දෙවියන් අප්‍රමාණ සුවයෙන් සැපයෙන් ජීවත් වෙනවා. ඒ සැපයෙහි නිමග්නව සිටිනවා. හැබැයි මේ පිළිබඳ හිතන්න වෙලාවක් නැයි තරම් සැපයෙන් ජීවත් වෙන නිසා. සුද්ධාවාස බ්‍රහ්මතල හැරුණාම මනුෂ්‍ය භවයක් තුල තමයි පිනතුනි මේ ඇත්ත යන්තම් හරි වැටහෙන්නේ, තේරෙන්නේ, තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. යන්තම් හරි බලන්න පින්නතුනි මේ දුක් සමුදාය අප වටා පවතින විදිය හරියට වලල්ලක් වගේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. බලන්න මේ මොහොත වෙන විටත් සමහර විට ඔබ අනේ මට මේ මිනිසුන් එක්ක ජීවත් වෙන්න උනානේ. අනේ මට මේ පරිසරයේ ජීවත් වෙන්න උනානේ. අනේ මට මගේ රට අතහැරලා මෙහෙම රටක ඉන්න උනානේ. ඔන්න ඔය විදිහට පින්නතුනි තමන් අප්‍රේයන් හා එක්වීම, තමන් ප්‍රියමනාප කරන පරිසරයෙන් වෙන්වීම, ප්‍රියමනාප කරන පුජ්‍යලයන්ගෙන් වෙන්වීම, ප්‍රියමනාප කරන වස්තුන්ගෙන් වෙන්වීම නැත්ත ජීවිතේ තියෙනවා පින්නතුනි. නිරතුරුවම තියෙනවා. හැම මොහොතකම තියෙනවා. හැම ක්ෂණයකම තියෙනවා. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒක ලෝකේ පවතින යථාර්ථයක්.
ඒක ලෝකේ පවතින ස්වභාවයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කියන විදිහෙන් අප්‍රියයන් හා එක්වීම කොච්චර දුකක්ද. ඔබ අප්‍රිය කරන, ඔබ ප්‍රිය නොකරන කෙනෙක් හෝ පරිසරයක ඔබ රැඳුනොත් ඔබේ ධර්ම මාවතට කුමක් වෙයිද? ඔබ දැන් හොඳට ධර්මය අහගෙන ප්‍රියමනාපව සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ජීවිතයේ යථාර්ථය යයි අවබෝධයකින් අපි රැඳිලා ඉන්නවා. හැබැයි දැන් මේ මොහොතේ ඔබ අප්‍රියයන් සිටින තැනක, ඔබ ප්‍රියමනාප නොකරන පරිසරයක, ഘോഷාකාරී පරිසරයක සිටින්නට උනොත් ඔබේ ඔය ධර්මය කොහේ යයිද? බලන්න පිණුතුනි, සිහියෙන් නුවණින් ඔබ දෙසටම හැරිලා ඔබ පැත්තම බලන්න, ඔබ දෙසම බලන්න. හරියට කැඩපතකින් ඔබ දෙස බලනවා වගේ. ප්‍රඥාව නැමැති කැඩපත නොසොල්වා හොඳට තැම්පත් කරගෙන සිහියෙන් බලන්න. සිහිය නැමැති දෑසින් බලන්න. මේ කැඩපතින් ඔබට පෙනේවි. අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ. අපි වෙනස් වෙනවා පින්නතුනි. අප්‍රේයන් හා එක්වීම දුකයි. සැහැල්ලුවක් නෙවෙයි හිතට. ඊළඟට බලන්න පින්නතුනි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රේයන්ගෙන් වෙන්වීම. විප්පයෝගය. ප්‍රේයන්ගේ වියෝවීම. එතිනම් වෙන්ව යෑම කොච්චර දුකක්ද. සමහර වෙලාවට දූ පුතුන් විදේශගත වෙලා, සමහර වෙලාවට මව්පියන් විදේශගත වෙලා සාමාන්‍ය සම්මුති දුක දිහා බලන්න. ඒ නිසා අපිට දැනෙනවා වැඩි ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක මේ මොහොතෙත් ඔබට තියෙනවා. ඒ නිසා ඔබ නොයෙක් විදිහෙන් ඒ අය සමග කතාවන්, සංഭാෂණයන් හදා ගන්නවා. ඒ දුක තුනී කරගන්න. එහෙමත් නැත්නම් වීඩියෝ කෝල් හරහා ඔබ ඒ අය දකිනවා. ඒ දුක සමනය කරගන්න. දුක තුලින්ම දුක නැති කරන්න ඔබ උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ඒ දුක සැපයකට පරිවර්තනය කරගන්න පුළුවන් ක්‍රම ඔබ හොයනවා. ඒක තමයි පින්වතුනි පියේහි විප්පයෝගෝ දුක්ඛ. ඔබ ඒ ක්‍රම උපායන්, ඔබ හිතන්න ඔබේ විදේශීය ඥාති හිතයිශීන්, එහෙමත් නැතිනම් ඔබේ දුර බැහැර සිටින ඥාති හිතයිශීන් සමග කතා කරන්න බැරි වුණොත්, දුරකතන අවහිරතාවොත්, sannivedana අපහසුතාවොත් ඔබ දුකට පත්වන විදිය ඔබට දැනෙනවා, ඔබට පෙනෙනවා. ඒ නිසා පින්නතුනි මේ ප්‍රිය විප්‍රයෝගය, ප්‍රේයන්ගේ වියෝවීම කියලා කියන්නේ මිය යෑම පමණක් නෙවෙයි. සමහර විට මේ උදෑසන නිවසින් පිට වෙන කෙනා හවස එනකන් මහ දුකින් ඉන්නේ. හවසට නිවසින් පිට වෙන කෙනා උදෑසන නිවසට එනකන් ඉන්නේ මහා දුකකින්. පාසලට ගිය ඔබේ ප්‍රිය දරුවන් නැවත නිවස කරා එනකන් ඔබ ඉන්නේ සමහරට මහා පාළුවකින්, දුකකින්. බලන්න පින්නතුනි, ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රිය විප්‍රයෝගය, ප්‍රේයන්ගේ වෙන්වීම නිසා ඇතිවෙන දුක මේ මරණයට පත්වීම පමණක් නෙවෙයි. තමන් කැමති විදිහට තමන් ප්‍රේයන් සමග ජීවත් වෙන්නට ලැබෙන්නේ නැහැ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රේයන්ගේ වියෝවීම, නැතිව යෑම කොච්චර දුකක් බවට පත් වෙනවද? මේ පින්නතුනේ හැඬු කඳුලින්, හෙළන සුසුමින්, කතාවෙන් බහෙන් අපි මේක ගලපන්නට උත්සාහ කරනවා. මාවට ප්‍රේයන් නැතිවීම මට කොච්චර නිදහසක්ද? සමහර විට පින්නතුනේ ඒවා වංචක ධර්ම වශයෙන් ඇවිල්ලා මට ධර්මයේ පුහුණු කරන්න පුළුවන්, මට ඒක හරි පහසුවක් කියලා අපි හිත හදාගන්න විදිහ ලෝකයටම කියනවා. හැබැයි පින්නතුනේ සිතින් නැගෙන සෝසුසුම් නිමාවක් නැහැ. හිතින් නැගෙන සෝසුසුම් වල ප්‍රමාණයක් නැහැ, නිමාවක් නැහැ, කෙලවරක් නැහැ. මේ ලෝකයේසේ කියා ප්‍රේයන් හා එක්වීමෙන්වත් අප්‍රේයන්ගෙන් වෙන්වීමෙන්වත් මේ දුක නැති කරන්න බෑ. ඒ ලෝකයේ ධර්මතාවයක්, ඒ ලෝකයේ ස්වභාවයක්. අපට ලෝක ස්වභාවය වෙනස් කළ නොහැකි. හැබැයි ඒ ස්වභාවයේ තේරුම් ගත හැකි. ස්වභාවයේ තේරුම් ගත් විට ගලන ගඟ, ගලන දිශාව, ගලන වේගය, ගලන රිද්මය, ගලන රටාව, ගැඹුර දැනගත්තාම අපට නොගිලී එයින් බේරෙන්නට පුළුවන්කම ලැබෙනවා වගේ. මේ දුකින් මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක පින්නතුනි මේ වගේ උතුම් බුද්ධෝත්පාද කාලයකම සද්ධර්මයේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිච්ච මොහොතකම කළ හැකි දෙයක් මිසක මේ සංසාරේ අසරණ වෙන විදිය, සත්වයා මේ සංසාරේ
අප්‍රමාණ දුකට පත්වන විදිහ ඔබ දෙසටම හැරී ඔබ තුලින්ම දකින්න. මේ දුක්ඛ ආර්ය සත්‍ය මේක පින්නතුනි මහා පුදුම සත්‍යයක්. මහා ඇත්තක්. ලෝක කාටවත් වෙනස් කර නොහැකි. ජාති ආගම කුල මල කිසිදු ભેදයකින් තොරයි. ලෝක පවතින සදාතනික බවයි. ඇත්තයි. යථාර්ථයයි. යමක පවතින ස්වභාවය පවතින අයුරින් මා ඔබට සිහිපත් කළ පරිදි ගඟක ස්වභාවය දැනගත්ති කෙනාට නොගිලී ඉන්නට පුළුවන්. මේ ලෝකයට නොපැමිණෙන මාවත දුකින් මිදෙන මාවතක් ඇද්දැයි ගවේෂණයට ආරම්භයක් වෙන්නට පුළුවන් එය. එහෙමනම් පින්නතුනි ප්‍රේයන්ගෙන් වෙන්වීම වියෝවීම කොච්චර දුකක්ද? මේ මොහොතෙත් මේ ක්ෂණයේත් ඒ දුක ඔබට තියෙනවා. ඒක ස්වභාවයයි. ඇත්තයි. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමැති දෙය නොලැබීමක් වේද? එයද දුකක්. අපි හිතෙන් හිතන ලෝකයක් තියෙනවා. අපි පුංචි කාලේ ඉඳලා සිහින මවපු විදිහක් තියෙනවා. අපටත් සිහින මාලිගාවන් තිබුණා. ඒ සිහින මාලිගාවල ස්වභාවය දැන් බලන්න. ඒ වගේ ඇත්ත දකින්න. පින්නතුනි අපි හිතපු විදිහ මම හිතුවේ මෙහෙම ජීවත් වෙන්න. මම කල්පනා කරේ මෙහෙම ජීවත් වෙන්න. මම ගෙවල් දොරවල් හැදුවේ. මම යාන වාහන ගත්තේ. මම ඉඩකඩම් ගත්තේ. මම මිල මුදල් හම්බ කළේ මේ විදිහට ජීවත් වෙන්න. හැබැයි පින්නතුනි අපි හිතන දේ ලෝකෙ වෙන්නේ නැහැ. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. නොසිතන දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. අචින්චිතම්පි භවති චින්චිතම්පි විනස්සති. අපි හිතන විදිහටම ලෝකෙ තියෙනවා නම් කොච්චර හොඳද? මේ හිතන එක මේ මොහොතේම අපේ ඇස් ඉදිරි පිටම කඩා වැටෙනවා. මේ මොහොතේම අපි කල්පනා කරන දේ යම් පිච්ඡං යමක් කැමැත්තෙන් සිටීද මේ ක්ෂණයෙම ඒක කඩා වැටෙනවා. ඒකට දුක් වෙලා පීඩාවටපත් වෙලා වැඩක් නැහැ. ඒක ලෝකයේ ඇත්තක්. ඒක ලෝකේ ස්වභාවයක්. ඒක ලෝකෙට අයිති දෙයක්. ඒ නිසා අපි ලෝකයට අයිති ඒවා මට ඕන විදිහට පවතිනවා නම් හොඳයි. මම කැමති විදිහට පවතිනවා නම් හොඳයි. කැමති දේ නොලැබීම කැමති දේ මට ඕන විදිහට පවතිනවා නම් හොඳයි කියලා ඉන්නකොට කැමති දේ නොලැබීම නිසා දුක් හට ගන්නවා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. නොලැබෙන විට අපට කොච්චර දුකක් ඇති වෙනවද? ඔය දැසින් කොච්චරනම් කඳුළු ගලාගෙන ගිහිල්ලා ඇද්ද? පුංචි කාලේ ඒ කඳුළු ගැලුවේ සෙල්ලම් බඩුව එක්ක. බලන්න පින්නත. පියවරෙන් පියවරට ජීවිතේ දිහා බලන්න. මේ මොහොතේ ඔබේ දැසින් ඔබ කැමති දේ නොලැබීමේ දුක ඔබ ප්‍රකට නොකලත් ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතිනවා පින්නතුනි. ඔබේ චිත්තාභ්‍යන්තරයට එබිකම් කරලා බලන්න. ඔබේ චිත්තාභ්‍යන්තරයට හොඳට ප්‍රවේශ වෙලා බලන්න. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමේ දුක. අනේ මුළු ජීවිතේම ගත කළා. මම බලාපොරොත්තු වෙච්ච විදිහට මට ජීවත් වෙන්න ලැබුණේ නැහැ. කුමන ආකාරයකින් කුමන විදිහෙන් ලෝකේ සැපයෙන් යයි හිතන සැපයකින් ජීවත් වුණත් පින්නතුනි මේක කුමන ස්වරූපයෙන් හරි පවතිනවා. ඒ තැනට මේ දුක ගැලපෙන්න පටන් ගන්නවා. පුංචි උදාහරණයක්. අපි වීදුරුවකට වතුර එකක් දානවා. දැන් වතුර එක වීදුරුවේ ස්වභාවය අරගෙන වීදුරුවෙන් වතුර එක අරගෙන අපි පැතිලි භාජනයකට දානවා. ඒ පැතිලි භාජනයේ ස්වභාවය අරගෙන දැන් ඊළඟට ඒ ජලයේ පැතිලි භාජනයෙන් පැතිලි බෝතලයකින් වෙන්න පුළුවන්. ඒකින් ඒ වතුර ටික අරගෙන අපි ගලාගෙන යන තැනකට දානවා. දැන් ජලය ගලාගෙන යනවා. පින්නතුනි ලෝකේ කොහොමද පවතින්නේ? ලෝකයේ පවතින විදිහට දුක ගලාගෙන එනවා. අපි ලෝකේ කොතනද රැඳිලා ඉන්නේ? රැඳිලා තියෙන තැනට ගැලපෙන විදිහට දුක ගලාගෙන එනවා. තනය, බලය, උගත්කම්, නුගත්කම්, ගිහි පැවිදිකම් මොනවත් මේ ඔක්කොම ලෝකයට අයිති ඒවා. පවතින තැනට අනුව දුක ගලාගෙන එනවා. පවතින තැනට අනුව දුක සකස් වෙනවා. දුකේ හැඩය වෙනස් කරනවා. හැඩය වෙනස් කරන නිසා අපිට සමහරට සාපේක්ෂ දුක සාපේක්ෂ වශයෙන් සැපක් කියලා හිතනවා. සාපේක්ෂ වශයෙන් අපි මේ සැප දුක සැප කරගෙන තියෙන්නේ. පිනතුනි ලෝකේ සැපක් කියලා දෙයක් නැහැ.
හැබැයි මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සැපයක්. එහෙමනම් ලෝකේ දුකමයි පවතින්නේ. අපි ඒක ඒ දුකක්ම තව දෙයකට සාපේක්ෂ කරලා සැපක් කියලා හිතා ගන්නවා. ඒ නිසා පින්තුනි ජලය දාන බඳුනේහි ස්වභාවය ගන්නවා වගේ අපි මේ ජීවිතේ කොහේ කොතනක පැවතුනත් පවතින තැනට අනුව දුක ඊට අනුරූපී වෙමින් ගැළපෙමින් අපිට හිතා ගන්න බෑ. දුක අපි සමගම එනවා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන විදිහට නොපැවතීම නිසා කොච්චරනම් අපිට දුක් හට ගන්නවද? කොච්චරනම් අපිට පීඩාවන් හට ගන්නවද? බලන්න පින්නතුනි දුක්ඛ ආර්ය සත්‍ය යථා භූතං පජානාති. මේ ආර්ය වූ ඇත්ත සත්‍ය යථාර්ථයෙන් පවතින විදිහෙම දකින්න විදිය. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඊටාම විචිත්‍රයි. ඊටාම විසිතුරුයි. උන්වහන්සේ දේශනා කරනවා මේ එකින් එකට විස්තර කළාට මහණෙනි කෙටියෙන්ම කිව්වොත් පින්නතුනි සංකිට්ඨේන මේ කිසිවක් නො කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ දුක තියෙන පින්නතුනි වෙන කොහෙවත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයම දුකක්. රූප උපාදානය අපි ළඟ තියෙනවා. වේදනා උපාදාන අපි ළඟ තියෙනවා. සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන. පින්නතුනි මේ ස්කන්ධ පංචකයම අල්ලගත් නිසාමයි මේ දුක. මේක උපාදානය කරගත් නිසාමයි අර කිව්ව හැම දුකක්ම පිළිවෙලින් හටගෙන එන්නේ. කෙටියෙන් කියනවා නම් පින්නතුනි මේ පංච උපාදානස්කන්ධයම දුකක්. පංච උපාදානස්කන්ධයේ දුකක් බවට පත් වෙනකොටයි අර අපි මුලින් සඳහන් කළ දුක් සමුදාය ඒ තැනට ගැළපෙන ආකාරයෙන් විපාක දෙන්නට පටන් ගන්නෙ. ස්වභාවයේ බවට පත් වෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ කොච්චරනම් ලස්සනට මේ කතන්දරේ දේශනා කළාද? ලෝකේ පවතින මේ යථාර්ථය පෙන්වා වදාලාද? එහෙමනම් කෙටියෙන්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්නතුනි ඔබ අපදරන හරියට අතේ ඇඟිලි පහ වගේ එකටම පවතින රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය. මේ ස්කන්ධ පංචකයට උපාදාන වීම නිසා තමයි කැමැති දේ නොලැබීමේ දුක හටගන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හටගන්නේ. අප්‍රියයන් හා එක්වීමේ දුක හටගන්නේ. දුකින් සුසුම් හෙලීම ඇති වෙන්නේ. මානසික දුක් ඇති වෙන්නේ. කායික දුක් ඇති වෙන්නේ. වැළපෙන්නේ. ශෝකයටපත් වෙන්නේ. මරණයටපත් වෙන්නේ. රෝග හටගන්නේ. දිරීම ඇති වෙන්නේ. ඉපදීම කියන මේ සියල්ලම පින්නතුනේ ස්කන්ධ පංචකයට මමත්වයෙන් උපාදානය කරන නිසායි. බැඳිලා ඉන්න නිසායි. ඒ නිසා පින්වත් මහණෙනි මම කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන්ම කියනවා නම් මහණෙනි දුක වෙන කිසිවක් නෙවෙයි මේ පංචස්කන්ධය අයලුම් කිරීමයි උපාදාන කිරීමයි එල්බී සිටීමයි බැඳී සිටීමයි කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. දැන් ඔබට දුක්ඛං අරිය සත්‍යං ඉදං දුක්ඛන්ති මේ දුකයි ඉදං මේ දුක්ඛන්ති දුක. දැන් දුක කුමක්ද? වෙන කිසිවක් නෙවෙයි. ලෝකයේ කිසිවක් තියෙන දේවල් නෙවෙයි දුක. මේ ස්කන්ධ පංචකයට ඇති ආලය නිසා හරියට අර ජලය බඳුනෙන් බඳුනට දාන විදිහට අනුවනේ හැඩය වෙනස් වෙන්නේ. ඒ අනුව පින්නතුනේ යම් තැනකද අපි නන්දනය කරන්නේ ඇලිලා ඉන්නේ తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ සංසාර ගමනේ කුමන හෝ තැනක ඇලිලා අපි තණ්හාවෙන් බැඳිලා ඇලිලා කැමැති වෙලා ඒ උපාදානය කරන නිසායි අර දුක් සමුදාය උපදින්නේ. ඒක තමයි පිනතුනි යථා භූත දැකීම. පවතින විදියෙන් දකින විදිය. පවතින රටාවෙන් දකින විදිය. පවතින ස්වභාවයෙන් තේරුම් ගන්න විදිය. එහෙමනම් මෙන්න මේ දුක තේරුම් ගැනීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංසාර විමුක්තියට උපකාර වෙනවා. එහෙනම් අපි මේ ස්කන්ධ පංචකයට දක්වන ආලය කැමැත්ත
කොහොමද අපි නැති කරගන්නේ කියන කාරණේ පිළිබඳවයි අපි සතිමත් විය යුත්තේ. එහෙමනම් අද අපි මේ දේශනාවේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවේ විශේෂම කොටස මේ සත්‍ය කොටස නැතිනම් චතුරාර්ය සත්‍ය කොටස පිළිබඳවයි අපි මේ සතිමත් වූයේ. මේන් අපි අද සාකච්ඡා කළේ දුක කියන එක යථාභූතව පවතින විදිහෙන් දකින්නේ කොහොමද? මා ඔබට පුංචි උදාහරණයක් ගෙනාවේ නිසායි ජලය දාන බඳුනට අනුව ඒ බඳුනේ ස්වરૂපය ගන්නවා. අපි කුමන ආකාරයේ දිව්‍යතල බ්‍රහ්මතල මනුෂ්‍යතල තිරිසන් ලෝකයේ යා කුමන හෝ තල 31කින් එකක කුමන හෝ භවයක් සකස් කරයිද? සකස් කරන භවයට අදාළව දුක හැඩතල ගන්නවා. හැඩතල මාරු වෙනවා. වෙස් මාරු වෙනවා වගේ. අපිට හිතා ගන්න බෑ. අපිට තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න තියෙන තැන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ජාති දුක, ජරා දුක, දිරීමේ දුක, රෝගයට ලෙඩවීමේ දුක, මරණ දුක, ශෝක දුක, වැළපීම් දුක, කායික දුක, මානසික දුක, දුකින් සුසුම් හෙලීමේ දුක, අප්‍රේයන් හා එක්වීමේ දුක, ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක, කෙටියෙන්ම පංච උපාදානස්කන්ධ දුක හැටියට පෙන්වා වදාළේ. අපි මෙන්න මේ දුක් පිළිබඳව එකින් එකට දැන් මේ ජාති දුක කියන්නේ කුමක්ද? අපි ඉදිරියට එකින් එක ජාති දුක, ජරා දුක මේ වෙනම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. තව දුරටත් විස්තර වශයෙන් උන්වහන්සේ විසින් පෙන්වා වදාලා. අන්නේ දුක් සමුදාය පිළිබඳව එක් දේශනය ඔස්සේ තව දුරටත් සාකච්ඡා කරන විට ඔබට දුකෙහි යථාර්ථය, පවතින ස්වභාවය, රිද්මය, රටාව, ලක්ෂණය වෙනස් කරන්න බෑ ඔබට. ඔබ වෙනස් කරනවා කියලා කියන්නේ ජීවිත වෙනස් කළත් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක ඉපදුනත් ඊට අනුරූපීව දුක සකස් වෙනවා. ඊට අනුරූපීව දුක උපදිනවා. ඔබ සම්මුති ජීවිතේ මේ ජීවිතේම ඔබ දුකින් මිදෙන්න ලස්සන හොඳ නිවසක් සුව පහසු නිවසක් හැදුවට ඒ නිවසට අනුරූපීව දුක ගලාගෙන එනවා. ඒ නිසා අර වතුරු වීදුරුවේ උපමාව හොඳට මතක තියාගන්න. දුක මිදෙන තැනක් ලෝකේ නෑ. ලෝකයේ පිහිටන්නේම දුක මත. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතා. දුකින් පිරුණු ලෝකයට පැමිණිච්ච අපිට ඒ දුකේ විවිධ හැඩතල දකින්නවා මිසක සමහරට දුකේ හැඩතල සැපෙන් දකින්නවා වෙන්න පුළුවන්. ඒ අපිට අපේ අවිද්‍යාව නිසා වෙන දෙයක් පින්නතුනි. ඒ නිසා දුක විවිධාකාරයේ ස්වરૂපගෙන දුකින් පිරුණු ලෝකයේ අපිට දුක උරුම කරනවා. ඒක ලෝකයේ ධර්මතාවයයි. ඒක ලෝකයේ ස්වභාවයයි. එහෙනම් දුකින් පිරිච්ච ලෝකය හරියට පින්නතුනි ඔබ හිතන්න ඔබ සිටින කාමරය ජලයෙන් පිරීලා තියෙනවා. දැන් ඔබට ජලය නොතැවරී සිටිය හැකිද? බෑ. ඔබේ ජලය තැවරෙන එක ධර්මතාවයයි, ස්වභාවයයි, සත්‍යයයි. ඇයි? ජලයෙන් පිරුණු කාමරයකට ඇවිල්ලා අනේ මගේ ඇඟේ ජලය නොතැවරේවා කියලා හිතුවට ඒක වෙන වැඩක් නෙවෙයි. එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද? දුකින් පිරුණු ලෝකයට. බ්‍රහ්මතලයක්, දිව්‍යතලයක්, මනුෂ්‍ය තලයක්, තිරිසන් තලයක්, කොහේ කොතනක මේ තල 31කින් එකක උපතක් හැදුවද ඒ උපත හැදුවෙම පින්නතුනි ලෝකයේ තුලයි. ලෝකයේ පිහිටලා තියෙන්නේ, පිරීලා තියෙන්නේ දුකින්. ඒ නිසා විවිධාකාර රටාවන්ගෙන් ධනවත්, බලවත්, උගත්, නූගත්, අන්‍යලබ්ධික මේ ಜಾති, කුලමල, ගිහි පැවිදි, තිරිසංගත සත්වයෝ, දෙවියන්, බ්‍රහ්මයන් කියලා නෑ. තැනට ගැලපෙන විදිහෙන් අර කියන ಜಾති දුකත්, චරා දුකත්, ව්‍යාධි දුකත්, මරණ දුකත්, ශෝකේ නැමැති දුකත්, වැළපීම නැමැති දුකත්, කායික දුකත්, මානසික දුකත්, සුසුම් හෙලීමේ දුකත්, අප්‍රේයන් හා එක්වීමේ දුකත්, ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුකත්, අපි කැමති විදිහට කැමති දේ නොලැබීමේ දුකත්, කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුක් ගොඩක් බව, දුක් සමුදායක් බව අපිට වැටහෙන්න තේරෙන්න පටන් ගන්නවා.
අන්න ඒ අවබෝධය ඇති කරගෙන නිවන් අවබෝධයට යථාභූත වශයෙන් පවතින විදිහෙම දුක වටහා ගන්නට ඔබට මේ උතුම් දේශනයත් උපකාරයක් වේවා. වතුරු වීදුරු වේ උපමාවම ඔබ ඉන්න හැම තැනටම ගලප ගන්න. එවිට දුක කුමන ආකාරයකින් හෝ ඔබ වටා පවතින බව ඔබට වටහාගත් විට දුකින් මිදීමට ඔබට උත්තුංග සිත් පහළ වේවායි ආශිර්වාද කරමින් අද සිත නිවන බුදුබණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවක වුණු ඔබේ ධර්මඥානෙ හොඳින් දියුණු කරගෙන සංසාර විමුක්තියටම කටයුතු කරන්නට සිත් පහළ වේවායි ආශිර්වාද කරනවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම සැලසේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම සැලසේවා. තෙරුවන් සරණයි. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ ජිතුලි හෙසන්සා ධර්මරත්න සිඟිති දියණියගේ දෙවන ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පුංචි දියණියට උපන් දිනය වෙනුවෙන් සුභාශිංසනය කිරීමේ අරමුණු ඇතුව කෝට්ටේ මාදිවෙල සුහද මාවතේ අංක 354න් 30 දරණ නිවසේ පදිංචි ජීවන චමීර ධර්මරත්න සහ පියුමි හසන්තිකා දෙපළ විසින් ඔවුන්ගේ අරමුණු වී තිබුණේ සිය ආදරණීය සිඟිති දියණිය වන ජිතුලි හෙසන්සා ධර්මරත්නගේ අගෝස්තු මාස 30 වන දිනට යෙදී තිබෙන දෙවන ජන්මදිනයේ නිමිති කොටගෙන ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමයි. එම දෙපළ ඇතුළුව දැනට සුජීවත්ව වාසය කරන දෙපාර්ශවයේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දූ දරුවන් ඇතුළු සියලු හිතමිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත්, සියලුම පින් කැමති ඥාති හිතමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්ව ඔවුන්ගේ පරලොව ජීවිත සුවපත් වී වහවහ සසර දුකින් අත්මිදීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි, ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන්
ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.